නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අප හැම දිනාගේ කල්යාණ මිත්‍ර ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත වාසනාවන්ත පින්වතුනි, අපේ මේ ජීවිතය ගත වෙද්දී අපේම අයහපත පිණිස හටගන්න හිතුවිලිත් අපට උපදිනවා. කලාතුරකින් අපේ යහපත පිණිස පවතින හිතුවිලිත් අපිට උපදිනවා. ගොඩාක් ගත්තොත් පින්වතුනි, අපිට හටගන්න හිතුවිලි අපටම විපත ගෙන ඒවා. ඇතැම් වෙලාවට අපේ ජීවිතවල තියෙන ස්වභාවයන් අපිව බොහෝ දුරට අනතුරේ හෙළන ඒවා. අනතුරේ හෙළන ස්වභාවයන් අපි හරියට අඳුනගත්තොත් අපිට රැකවරණයක් හදාගන්න පුළුවන්. මොකද රැකවරණය කියන එක අපිම අපි උදෙසා හදාගත යුතු එකක්. අපේ ජීවිතයේ විපතේ හෙළන ස්වභාවයක් පින්වතුනි ආවේගය. ආවේගශීලී බව. ආවේගශීලී බව හින්දා අපිට හොඳ නරක තෝර බේරලා කටයුතු කරන්න තියෙන ස්වභාවය අහිමි වෙලා යනවා. ආවේගය නිසා හොඳ මිනිස්සෙක් නරක මිනිස්සෙක් තෝරලා බේරලා කටයුතු කරන්න පුළුවන් හැකියාව අහිමි වෙලා යනවා. ආවේගය නිසා සුචරිතය දුෂ්චරිතය ඒක තෝරගන්න තියෙන අවස්ථාව අහිමි වෙලා යනවා. ආවේගකාරී බව හේතු කරගෙන මහා ව්‍යසන හට ගන්නවා. ඉතින් අද මේ උතුම් දහම් කතාවෙන් අපි සිහිපත් කරලා දෙන්න කල්පනා කළේ ආවේගකාරී ජීවිතයක තියෙන භයානකකම. මේ ආවේගයන් වළක්වා ගත්තොත් අපිට කොයිතරම් රැකවරණයක් තියෙනවද කියන කාරණේ. අද මේ දේශනාව වෙනුවෙන් දායකත්ව දරනු ලබන්නේ නොම්බර 124න් 1-2 දෙල්ගහවත්ත පාර හෝකන්දර දකුණ හෝකන්දර යන ලිපිනේ පදිංචි පෙබරවාරි මාසේ 24 වන දිනට 68 වන ජන්මදිනයේ යෙදුණු පින්වත් පුෂ්පලතා පෙරේරා මහත්මියටත් ඒ වගේම වයස අවුරුදු 59ක් වන තිලකසිරි පීරිස් සහෝදරයාටත් සෙත් ප්‍රාර්ථනා කරනු පිණිස පින්වත් ජේ.ඩී. පෙරේරා ස්වාමි පුරුෂයා මනෝජ් අංජන හසිත් යන ඒ ආදරණීය පුතුන් තිදෙනා ලේලිවරුන් තිදෙනා සහ පවුලේ සහෝදර සහෝදරියන් ඇතුළු ඒ සෑම සියලු දෙනා ඒක රාශී වෙලයි උතුම් ධර්ම දානය සිද්ධ කරන්න. පින්වතුනි, ආවේගශීලී භාවය කියන එක එක්කෙනාගේ ජීවිතවල එක එක මට්ටමින් තියෙනවා. ඇතැමුන්ගේ ආවේගය හරි වැඩි. ඇතැමුෙක් ආවේගකාරී භාවයෙන් සතුට වෙනවා. අපි සමහරවිට ඇතැම් මිනිස්සු ගැන කියන්නේ නැද්ද? ආපහු ওই මනුස්සයත් එක්ක කටයුත්තක් කරන්න බෑ. ඉක්මනට ඇවිස්සෙනවානේ. ඇවිස්සුනාට පස්සේ කිසි පාලනයක් නැහැනේ. ওই මනුස්සය ඇවිස්සෙන එක හොයන්න බෑනේ. අපි එහෙම කියන්නේ නැද්ද? ඇතැම් මනුස්සයෝ ඉන්නවා වෙලාවකට මේ හිනහා වුණත් ඇවිස්සෙනවා. වෙලාවකට කතා කරත් ඇවිස්සෙනවා. ඇවිස්සීම කියන එක
හිත ඇතුලේ පුරවගත් මිනිස්සු, ඇවිස්සීමෙන් සතුටු වෙන මිනිස්සු කොච්චර සිටිනවද? ඒ නිසා මේ ආවේගශීලී බව, ඇවිස්සෙන ස්වභාවය තමන්ගේ ජීවිතවල තියෙන්න පුළුවන්. ඒ ගැන තමන්ම අවධානයක් යොමු කරේ නැත්නම් මේක කවදාවත් විසඳා ගන්න පුළුවන්කම ලැබෙන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ වැඩ හිටපු කාලේ භාග්‍යතුන් වහන්සේ මේ කාලේ සෙවැන් නුවර ජේතවනාරාමේ තමයි වැඩ හිටියේ. දවසක් එක්තරා භික්ෂුන් වහන්සේ නමක් ශාස්ත්‍රුන් වහන්සේව බැහැදැක්ක වන්දනාමාන කරලා බුද්ධ උපස්ථානයක් සිද්ධ කරගන්න අදහසින් ඈත පළාතක ඉඳලා සෙවැන් නුවරට වැඩම කළා. ඒ භික්ෂුන් වහන්සේ ආපු පැත්තෙන් මේ අචිරවතී නදියෙන් ඈතර වෙලා සෙවැන් නුවරට එන්න, ඒ කියන්නේ ජේතවනාරාමයට එන්න සිද්ධ වුණා. අචිරවතී නදිය මුණ ගැහෙනවා මේ භික්ෂුවට. අචිරවතී නදියෙන් ඈතර වෙන්න ඒ ස්ථානයට ලං වෙනකොට සාමාන්‍යයෙන් හවස් වේගන ඇවිල්ලා, යාන්තම් ඇදිරි වැටිගෙන ඇවිල්ලා තොටුපොළ ළඟට ඇවිල්ලා බලනකොට කවුරුත් පේන්න නැහැ. දැන් මේ භික්ෂුන් වහන්සේට කොහොම හරි රෑම යාගන්නටත් ඕන. ඉතින් කිසිම ඔරුවකුත් නැහැ. විපරම් කරලා බලද්දී ඒ ළඟ තොටියෙක් හිටියා. මේ භික්ෂුන් වහන්සේ පොඩ්ඩක් ඔය අචිරවතී නදී යූරේ ඇවිදලා කරලා බැලුවා. බලනකොට ඉන්නවා තොටියෙක්. භික්ෂුව තොටිය ළඟට ගිහින් කතා කළා. අනේ පින්වත, මං ගොඩාක් ඈත ඉඳලා එන්නේ. මට හිතපු තරම් ඉක්මනට ඒ ගන්නට බැරුව ගියා. ටිකක් හවස් වුණා. අනේ මට එහා පැත්තට යන්න ඕන. ඔහෙට පුළුවන්ද මට පුංචි ඔරුවක් දෙන්න කිව්වා. මට පොඩි උදව්වක් කරන්න ඔහෙට පුළුවන්ද කියලා ඇහුවා. එතකොට මේ තොටියා කියනවා, පේන්නේ නැද්ද ස්වාමිනී? දැන් ඉගොඩ යන වෙලාවක් නොවේ. දැන් මේ ඔක්කොම නවත්තලා තියෙන්නේ. දැන් මේ යන්න ඕනේ. ඕන ඔය මෙහි ඉඳලා හෙට එළි වුණාම යන්න කිව්වා. එතකොට මේ භික්ෂුන් වහන්සේ මේ තොටියාට කියනවා, අනේ පින්වත, අපි භික්ෂුන්නේ. භික්ෂුන් වුණාම මේ ජනයා වාසය කරන තැන්වල හිම හිතුමනාපිට වාසය කරන්නේ නැහනේ. මං වෙන කොහේ කියලා ඉන්නද? ඒ නිසා පොඩි වෙහෙසක් අරගෙන මාව පොඩ්ඩක් ඈතර කරලා එන්නකෝ කිව්වා. මෙහෙම කියනකොට මේ තොටියා අර ආවේගයේ තියෙන කෙනෙක්. මේක පොඩ්ඩක් හිතලා බලලා, අනේ මේ ස්වාමීන් වහන්සේ නමක් නේද? මේ ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් මම පහසුවක් සලසන්න ඕන නේද? Tamanට කොහොමද මේ ආචිරවතී නදියේ හිට මෙහෙට ගිහිල්ලා තියෙන හුරුවත් එක්ක Tamanට මේක මහා දෙයක් නෙවෙයි නේද? දැන් මෙයාට එහෙම හිතන්න ඕන තරම් ඉඩක් තිබියදී මේ කෙනා කොහොමද කටයුතු කළේ? ආවේගයටපත් වුණා. කිපුණා. කේන්ති ගිහිල්ලා කිව්වා, මොන වදයක්ද මේ ශ්‍රමණයාගෙන්? මේ උන්වහන්සේලා හරි කරදරයි නේ අපිට. එහෙනම් නගිනවා මේකට කියලා මේ ස්වාමීන් වහන්සේට පොඩ්ඩක් සැරදේවා. මේ ස්වාමීන් වහන්සේත් ඉතින් සැර දාලා වුණත් දැන් තමන්ව එකතු කරයි යන්න ලැහැත්ති. අනේ නිහඬවම අර ඔරුවට ගොඩ වුණා. ඔරුවට ගොඩ වුණාම මේ මිනිස්සයා කරපු වැඩේ බලන්න. මේ මිනිස්සයාටත් ලේසි කෙලින්ම එතර කරානන්නේ. මේ මිනිස්සයා අර ඔරුව ගඟේ හරහට යන්නේ නැතුව, අචිරවතී නදිය හරහට යන්නේ නැතුව නදිය පහළට අරන් ගියා. පහළට අරන් යනවා ටිකක් දුරක්, ආයෙ උඩට එනවා ටික දුරක්. මෙහෙම සෑහෙන වෙලාවක් මේ භික්ෂුව අර මේ ගංගාව මැද්දේ රස්තියාදු කෙරෙව්වා. ගඟේ එහෙට මෙහෙට පදිනවා. ඊට පස්සේ මැදදී ඔරුව පද්දනවා. අර ඔරුව වතුරෙන් නෑවෙන විදිහට ඔරුවත් පද්දලා කොහොම හරි ඉතින් සෑහෙන රෑ වෙනකන් ගඟ මැද්දේ ඔරුව තියාගෙන ඕන්න භික්ෂුන් වහන්සේව එතර කෙරෙව්වා. දැන් මෙයා මේක කළේ පලි ගන්න, රිද්දන්න. මට වද දුන්නා. වද දීපු එකට මම පාඩමක් උගන්වන්නම්. ඕක තමයි හිත. ඉතින් එහෙම අදහසින් මේ භික්ෂුව හොඳටම වෙහෙසෙව්වා. වෙහෙසවල ඔන්න එහා පැත්තේ තොටුපළට ගෙනාවා. ඉතින් අනේ භික්ෂුන් වහන්සේ හරි අසරණ වුණා. උන්වහන්සේගේ පාත්‍ර සිවුරු ඔක්කොම තෙමුණා. තෙමිලා උන්වහන්සේ මොකුත් නොකිය තොටුපළින් බැහැලා සෙවැන් නුවර ජේතවනාරාමයට වැඩම කළා. ජේතවනාරාමයට එද්දි ඉතින් සෑහෙන රෑ බෝ වෙලා. ශාස්ත්‍රුන් වහන්සේ වඳින පුදන වෙලාවක් නෙමෙයි.
පහුවදා භාග්‍යතුන් වහන්සේ බැහැදකලා වන්දනා කරන අවස්ථාවේ භාග්‍යතුන් වහන්සේ මේ භික්ෂුවගෙන් ඇහුවා මෙහෙම. භික්ෂුව ඔබ මෙහි ආවේ කොයි වෙලේද? ඊතර කිව්වා අනේ ස්වාමීනි ඊයේ රෑ බෝ වුණා. මං ඊයේ රෑ භික්ෂුවව දැක්කේ නෑ නෝය කිව්වා. කිව්වා අනේ ස්වාමීනි මං එනකොට ටිකක් හවස් වුණා. අචිරවතී නදියේ එහා පැත්තේදී මං ඒ හවස් කාලෙම තොටියකට කතා කළා කියලා දැන් මේ විස්තරේ කිව්වා. මේ තොටියාට කේන්ති ගිහිල්ලා ආවේගින් මිනිසයා අවසානයේ මාව වෙහෙසවලා මගේ පාත්‍ර සිවුරු හොතටම තෙමලා කළුවර වෙනකන් ගංගාව මැද රස්තියාදු කරවලා ඔහොම තමයි ස්වාමිනී මාව ගොඩ දෑවේ. එතකොට ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ වඳින්න පුදන්න වෙලාව නෙමෙයි කිව්වා. බුදුරජාණන් වහන්සේ වදාලා පින්වත් භික්ෂුව ඔය තොටියා තමන්ගේ දයා කරුණා නසාගෙන ආවේගයෙන් සැඩපරුසව කටයුතු කළේ මේ ආත්මෙ විතර නෙමෙයි කිව්වා. ඒකේ තියෙනවා පින්වතුනි අපිට තේරුම් ගන්න හොඳ කතාවක්. මේ වගේ ඇතෙන් දුර්දාන්ත ගතිගුණ මනුෂ්‍යයා තුල දකින්න ලැබෙනවනේ නේ. අපිට අපේ පැත්තටම හැරුණාමත් සරාගී බව තියෙන්න පුළුවන්. කේන්තියාම තියෙන්න පුළුවන්. ඉරිසියාව තියෙන්න පුළුවන්. තව ඔය වගේ නොයේ කකුසල් තියෙන්න පුළුවන්. නිකන් අනායාසින්ම එන අනායාසින්ම වගේ නිකන් ඇතුලෙන් එන දේවල් තියෙන්න පුළුවන්. හොඳ අවධානයෙන් ඉඳලා තේරුම් ගන්නට මේවා බොහෝමයක් සසර පුරුදු. බොහෝමයක් සසර පුරුදු. සාංශාරික ගමනේ කාලාන්තරයක් තිස්සේ අරටු ගෙහෙන දේවල් ඕවා. දැන් බලන්න අර අචිරවතී නදියේ හිටපු තොටියා කලින් ජීවිතේකත් ආවේගශීලීව දුෂ්ටකම් කරපු චරිතයක්. දුෂ්ටකම සංසාරයෙන් සංසාරයට අරන් එනවා. ආවේගය සංසාරයෙන් සංසාරයට අරන් එනවා. බලන්න මේ සසර කොච්චර බියකරුද කියලා. බුදු කෙනෙක්ගේ මහා ඥාණයෙන් නේද මේ වගේ ගැට ලිහින්නේ. නැත්තම් මේ ගැටයක කෙලවරක්වත් හොයාගන්න බෑ. අර තොටියාට තිබුණේ සසර පුරුද්දක්. භික්ෂුව කලින් ආත්මෙත් ඔහොම තමයි ওই පුද්ගලයා. එක ආත්මිකත් තොටියෙක් විදියට හිටියා. දවසක් ওই තොටියා නුවණැති සත්පුරුෂයන්ට තදබල විදියට හිංසා කළා කිව්වා. එතකොට භික්ෂුව අහනවා අනේ ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ කලින් ආත්මේ මේ තොටියා සත්පුරුෂයන්ට පීඩා කරපු හැටි මේ මාහටත් මා සමග සිටින මේ අනිකුත් භික්ෂුන් වහන්සේලා සියලු දෙනාටත් ස්වාමීනි කරුණාවෙන් අනුකම්පාවෙන් පැහැදිලි කර දෙනසේක්වා කියලා භික්ෂුව ඉල්ලුවා. අන්න ඒ වෙලාවේ තමයි බුදුරජාණන් වහන්සේ අද අපි මේ ඉගෙන ගන්න ජාතක පුවත වදාලේ මේ ජාතක කතාව අවාරිය ජාතකය. අවාරිය පිතා කියලා හිටපු දුෂ්ට තොටියෙකුගේ කතාව තමයි භාග්‍යතුන් වහන්සේ වදාලේ. ගොඩාක් ඉස්සර කාලේ බරණැස්පුරේ බ්‍රහ්මදත්ත නමින් මහා රජෙක් රාජ්‍ය විචාරමින් වාසය කළා. ওই කාලේ බෝධිසත්වය උපන්නේ බ්‍රාහ්මණ පවුලක. තරුණ වයසට පත්වෙච්ච බෝධිසත්වයෝ තක්සසිලා ගිහින් හොඳට ඉගෙන ගත්තා. බෝධිසත්වයන්ගේ ජීවිතය ගත්තොත් එහෙම සංසාරේ ගොඩාක් දිපිලා තියෙන පින්වතුනේ මේ ග්‍රහ බන්ධන වලට බැඳිච්ච ජීවිත නෙමෙයි. ග්‍රහ බන්ධනින් නිදහස් වෙලා ලැබූ පැවිදි ජීවිත. ඉතින් ඒ නිසා මේ ජීවිතෙත් ගිහි ජීවිතයට කැමැත්තක් ඇති වුණේ. හිමාලයට ගිහිලා ඍෂි පැවිද්දෙන් පැවිදි වුණා. ගොඩාක් කල් හිමාලයේ වාසය කරලා බොහෝම අල්පේච්ඡ ජීවිතයක් ගත කරමින් ඉඳලා ධ්‍යාන අභිඥා සමාපatti ආදියත් උපදවාගෙන මේ බෝධිසත්වයන් වහන්සේ කාලයකට පස්සේ කල්පනා කළා බොහෝ කල ශරීරයට ලුණු ඇඹුල් මිරිස් ආදී රස ලැබුණ නැත්නම් ශරීරය ලෙඩ වෙනවා. දැන් මම මේ හිමාල පර්වතයේ සෑහෙන කාලයක් මේ පළවැල ಜಾති අනුභව කළේ. ලුණු රසය ඊළඟට මිරිස් රසය ගොඩක් අදට ලැබුණේ. ඒ නිසා ලුණු ඇඹුල් ටිකක් හොයා ගැනීම පිණිස මං හිමාලයෙන් පහළට බහින්න ඕන කියලා ඔන්න මේ ජනාවාස තියෙන ප්‍රදේශයට කෙමෙන් පැමිණියා. මේ ආපු ගමන නැවතුනේ බරණැසින්. බරණැස මහා රජුරුවන්ගේ උයනේ නැවතිලා
පහුවදා නගරයේ පිණ්ඩපාතේ වැඩම කළා. මෙහෙම පිණ්ඩපාතේ වඩිනකොට රජමාලිගාව ඉදිරියෙන් වඩින මේ තාපසින් වහන්සේව බරණැස් රජුරුව දැක්කා. දුටු පමණින් රජුරුවන්ගේ හිත පහන් වී ගියා. සංසුන් ඉදුරන් කලබලයක් නැහැ රජුරුව පැහැදුනා. රජ මැදුරටම ආරාධනා කරලා ඔන්න දානයෙන් සන්තර්පණය කළා. ඒකලා ආරාධනාවක් කළා අනේ ස්වාමීනි ඔබ වහන්සේ දිගටම අපේ මේ රාජකීය උද්‍යානයේ වැඩ වාසය කරන සේක්වා නිරතුරු ඔබ වහන්සේට මම හැප උපස්ථාන කරනවා කියලා. ඉතින් බෝධිසත්වයෝ ඉවසුවා ඒක. රජුරුව කරන්නේ දිනපතාම ගිහිල්ලා බෝධිසත්වයන්ව බැහැ දකින්නවා, වන්දනා කරනවා, අවවාද අනුශාසනා ගන්නවා. ඉතින් බෝධිසත්වයන් වහන්සේත් මේ රජුරුවන්ව අගති වලින් මුදවලා ධාර්මිකව පාලනය අරගෙන යන්න නිරන්තරයෙන් අවවාද අනුශාසනා කළා. අගති කියලා කියන්නේ ඡන්ද, ද්වේෂ, බය, මෝහ පාලනය කරන කෙනෙක් කිසි කලෙකත් නොයා යුතුව තමයි අගති. අගතියෙන් කටයුතු කරනවා කියලා කියන්නේ එතන සාධාරණයේ යුක්තිය ඉටු වෙන්නේ නැහැ. අගතිය කියලා කියන්නේ ඇතැම්ම කැමැත්ත මුල් කරගෙන කටයුතු කරනවා. ඔන්න අපි හිතමු යම් මේ ප්‍රශ්නයක් විසඳන්න තියෙනවා. ප්‍රශ්නේ විසඳනකොට ඒ ප්‍රශ්නේදී කරුණු කාරණා විමසලා සාධාරණ අසාධාරණ නෙවෙයි බලන්නේ. Taman කැමති කාටද? කැමති කෙනාගේ පැත්තට ලකුණු දෙනවා. කියන්නේ මොකද්ද? ඡන්දයෙන් අගතියට යනවා. එතනම තියෙනවා ද්වේෂයෙන් අගතියට යෑම. එක්කෙනෙකුට කැමති අනිත් කෙනාට ද්වේෂ කරනවා. ද්වේෂයෙන් අගතියට යනවා. ඊළඟට බයෙන් අගතියට යනවා. දැන් අපි හිතමු ඔන්න යම් කිසි කෙනෙක් නිකන් තමන්වත් පරදවගෙන යයි වගේ එනවා. එතකොට ওই රාජ්‍ය පාලනය ආදී කරන අය හරි බයයිනේ. එයා බය වෙනවා මෙයා නම් මාව පරද්දයි වගේ. ඉක්මනට අයින් කරලා දානවා. ඊළඟට මුලාවෙන් අගතියට යනවා. මෝහයෙන් නොයෙක් කාරණා මුල් කරගෙන මෝහ මූලිකව කටයුතු කරනවා. ගොඩාක් පාලකයෝ මෝහය මුල් කරගන්නවා. මෝහය මුල් කරගෙන ඒ මෝහයෙන් රැකවරණයක් වෙනෝනේ. දැන් අද කාලේ වර්තමානයේ ගත්තත් බලන්න ඔය පාලන කරන අය ඊළඟට මේ පාලනයට සහ සම්බන්ධ වෙච්ච අය එක මිත්‍යා දේවල් පස්සේ යනවනේ. ඒ හේතුව මෝහයෙන් අගතියට ගිහිල්ලා තමයි කටයුතු කරන්නේ. ඉතින් බෝධිසත්වයෝ නිතර මේ රජුරවන්ට සතර අගතියෙන් තොරව රාජ්‍ය පාලනය කරන්න උපදෙස් දුන්නා. රටක නායකයෙක් වුණාට පස්සේ ඉවසීමේ තියෙන වටිනාකම, කරුණා දයාවේ තියෙන වටිනාකම, මෛත්‍රියේ වටිනාකම මේවා නිරන්තරයෙන් කියලා දුන්නා. නිතර අවවාද වශයෙන් මහා බෝධිසත්වයෝ දිනපතාම මේ රජුරවන්ට ගාථා දෙකක් කියලා දීලා තියෙනවා. අවවාද විදිහට නිතරම ගාථා දෙකක් කිව්වා. බලන්න මේ ගාථා දෙක. රජ්ජුරුවෙනි කිපෙන්න එපා කිසි දෙයකට, රජ්ජුරුවෙනි කිපෙන්න එපා කිසි දෙයකට. කෝප වෙලා සිටිනා විට රටවැසියා රජ්ජු ඔහු හට නොකිපේ නම්. රටවැසියාගෙන් පිදුම් ලබන්නේ ඒ කෝප නොවුන රජුමයි. රජුරවන්ට කරපු පළවෙනි අවවාදය තමයි ගාථාවෙන් කිව්වා කිපෙන්න එපා. කේන්ති එපා. යම් වෙලාවක කේන්තියෙන් ඉද්දී රටවැසියෝ රජු කිපෙන්නේ නැත්තම් රටවැසියාගෙන් පිදුම් ලබන්නේ කෝප නොවන රජුරුවමයි. ඒ නිසා කේන්ති ගන්න එපා. ඔන්න අවවාදය. ඊළඟට දෙවෙනි අවවාදේ ගාථාවෙන් කළා මෙහෙම. ගමක වේවා වනයක වේවා බෑවුමක හෝ කඳු මුදුනක වේවා ඒ හැම තැනදීම මං කරන්නේ මේ අනුශාසනාවයි. ඒ නිසා රජුරුවෙනි කිපෙන්න එපා කිසි දෙයකට. ගමක වේවා වනාන්තරයක වාසය කරද්දි වේවා ඉන්නේ කොතනද කියන එක අදාළ නැහැ කිව්වා. එකම අනුශාසනාවයි තියෙන්නේ. ඒ අනුශාසනාව තමයි කිපෙන්න නම් එපා. එතකොට ගාථා දෙකෙන්ම එකම අවවාදයක්. දෙවෙනි ගාථාවෙන් අවවාදේ තර කළා. අවවාදේ හොඳටම තර කළා. ගම්මානයක් මැදදී වේවා වනාන්තරයක වේවා වෙන ඉන්න කොනම තැනකදී වේවා එකම අවවාදය රජතුමනි ඔබතුමාට තියෙන්නේ කේන්ති ගන්න නම් එපා. මොකද කේන්තිය කියන එක හරි භයානක එකක් පිංගුතුනේ ජීවිතේට.
කේන්ති ගැනීම, කුපිත වීම බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ සඳහන් වෙනවා මෙහෙම. කුද්ධෝ අත්තං න ජානාති. ක්‍රෝධ කරන තැනැත්තා කෝපයෙන් ඉන්නකොට එයාට අර්ථය හොයාගන්න බැරුව යනවා. කුද්ධෝ ධම්මං න පස්සති. කෝපයෙන් ඉන්න කෙනාට ධර්මයේ නොපෙනී යනවා. නපස්සති පේන්නේ. අන්ධං තමන් තදා හෝති. එයා මහා කළුවර අඳුරක ඉන්න අන්ධයා කියලා කිව්වට වැරද්දක් නැහැ. යං කෝධෝ සහතේ නරන්ති. මේ කෝපය කියලා කියන්නේ මේ නරයාව, මේ මිනිස්යාව නසන එකකි. බලන්න සත්‍යය. පිංගුතුලගේ ජීවිතේ පැත්තට හැරී බැලුවොත් පිංගුතුනේ ක්‍රෝධගත අවස්ථා තියෙනවා නම්, කිපුණු අවස්ථා තියෙනවා නම්, කිපිච්ච අවස්ථාවල මේ ලක්ෂණ ඔක්කොම පිංගුතුන්ට දකින්න පුළුවන්. මේ දහම් කතාව කියලා දුන්නට පස්සේ පොඩි විවේකයකින් හිතලා බලන්න තමන්ට කේන්ති ගිය වෙලාවල් මේ ලක්ෂණ තිබ්බේ නැද්ද කියලා. කියන්න ඕන වචනේ අඳුන ගන්න බැරුව යනවා. කාටද තමන් කතා කරන්න කියලා අමතක වෙනවා. තමන් ඉන්නේ කොතනද කියලා අමතක වෙනවා. අහල පහල පොඩි පොඩි ළමයි එහෙම ඉන්නවාද? ළමයි ඉස්සරහා කියන්න හොඳ වචනද මං කියන්නේ? ඒව අමතක වෙනවා. එහෙම නැද්ද? දැන් කිපුණාට පස්සේ මිනිස්සු හරි නීච වචන කියනවා. සමහරවිට බොහොම වැදගත් මිනිස්සු ටිකක් මැද්දේ තමයි මේ වචනේ කියන්නේ. ආය අදින්නද? වචනේ ගියාට පස්සේ ආය අදින්නද? ආවේගශීලී බව නිසා, කුපිත වීම නිසා මේ මනුස්සයන්ට සිද්ධ වෙන නස්පැත්ති වින්නේහි. ඉතින් ඒකයි. ඒ නිසා අපි ගොඩාක් ප්‍රවේශමෙන් මට මතකයි එක අවස්ථාවක අපි මුණ ගැහෙන්න එක යුවලක් ආවා. මේ යුවලේ එයාලට තිබුණ ලොකු මේ බලවත් වූ දුරස් භාවයක්. දැන් ඒ දෙන්න 3 මාසයක් වගේ වෙනකොට මේ දෙන්න බොහොම ආදරෙන් හිටපු දෙන්නේ 3 මාසයක් වගේ ඇතුළත දෙන්න හිතා ගන්න බැරි විදිහට දුරස් වෙලා. ඒ දුරස් වෙන්න හේතුව තමයි ස්වාමි පුරුෂයා මේ බිරිඳට වචනයක්වත් කතා කරන්නේ නැහැ. මේ බිරිඳට මුහුණ දෙන්නේ නැහැ. මේ බිරිඳට දැන් මේක උහුල්ලා ගන්න බෑ. මේකම මුල් කරගෙන ස්වාමියාත් එක්ක බිරිඳ රණ්ඩු අල්ලන්න උත්සාහ කරනවා. රණ්ඩුවකටවත් මේ මිනිස්සයා එකතු වෙන්නේ නැහැ. බිරිඳ රණ්ඩු අල්ලනකොට මෙයා දොර අරගෙන යනවා යන්න. කතා කරන්නේ ඇයි මයිත් එක්ක කතා කරන්නේ නැත්තේ කියලා ඇහුවට උත්තර දෙන්නේ. දැන් මෙහෙම 3 මාසෙ වගේ යනකොට බිරිඳ කිව්වා මට බෑ ඔයත් එක්ක මෙහෙම ඉන්න. අපි සම්පූර්ණයෙන්ම අයින් වෙමු. දැන් මේගොල්ලන්ට ඒ වෙනකොට දරු පැටවුත් හිටියා. නමුත් අයින් වෙමු කියන තැනටම හිත ආවා. ඉතින් අපිත් එක්ක ඇවිල්ලා කතා කරනකොට මේ මිනිස්යාගෙන්, මේ මහත්තයාගෙන්, පිරිමි කෙනාගෙන් අපිත් ඇහුවා ඇයි මහත්තයා මොකද්ද මෙතන තියෙන ප්‍රශ්නේ? අපේ දිහා බලනවා. ඒ බලද්දී අපි දැක්කා මේ ඇස්වල කඳුළු පිරিলা තියෙනවා. ඇස් නලියනවා මේ කියන්නේ හැබැයි යමක් හඟවනවා කියලා තේරුණා. ඊට පස්සේ මං කළේ මේ බිරිඳට පොඩ්ඩක් එළියට යන්න කියලා මහත්තයත් එක්ක තනියෙන් කතා කළා. ඒ තනියෙන් කතා කරනකොට තමයි මේ හදවතේ තෙරපිලා තිබ්බ එක කිව්වේ. මොකද්ද වෙලා තියෙන්නේ මේ ගෙදර මීට 3 මාසයකට කලින් මොකක් හෝ දෙයකට රණ්ඩුවක් අර්බුදයක් හටගෙන තියෙනවා. අර්බුදය හටගත්ත වෙලාවේ අර බිරිඳ තද්ද බල ලෙස කිපිලා. ඒ කේන්තියෙන් යුක්තව මේ බිරිඳ මේ මහත්තයාට එක දිගට බැනගෙන ගියා. බැනගෙන ගිහිල්ලා ඇය නිතර වචනයක් කිව්ව බනිද්දී. ඔහෙත් එක්ක විවාහ වෙච්ච එක මට කරුමයක්. ඔහේ වගේ කෙනෙක් නම් මට ಜಾති එපා. මට ಜಾති එපා කියලා මෙහෙම කිව්වා. ඒ කියන්නේ තමන්ගේ ස්වාමි පුරුෂයාට නොදෝකින් කියන වචනේ යලි කිව්වා. මේක මේ මහත්තයාගේ හිතේ තදට කාවැදුනා. මේ මහත්තයා මගෙත් එක්ක කිව්වා මට වචනයක් අනේ ස්වාමීන් වහන්සේ මං මේ මගේ බිරිඳව පෙම්වතියක් විදිහට හාද කරගෙනයි අපි විවාහ වුණේ. එතකොට මේ පෙම්වතියක් විදිහට ඈත් එක්ක මේ හාද වෙලා ඉන්න කාලේ ඇගේ වචනෙන් මට නිතර කිව්වා
ඇයි මට ආදරය කරන බව. ඇගේ වචනින් මට ඒක ඇහෙද්දී මං ගොඩක් සතුටුනා. දැන් ඇයගේම වචනින් මට ඇහෙනකොට ජාති ජාති නුඹ වගේ කෙනෙක් මට එපා නුඹ නම් කරුමයක් කියලා ස්වාමීන් වහන්සේ මං කොහොමද වාවන්නේ කියලා ඇහුවා. එතකොට ඊට පස්සේ ඒ බිරිඳව ගෙන්නලා මේ කරුණු ඒත්තු ගන්නවලා කතා කරාට පස්සේ ඒ බිරිඳත් බොහොම ඇඬුවා. මොකද ඇයට මතකවත් නැහැ තමන් එහෙම වචනයක් කිව් බව. ඒකයි ආවේගී කේන්තිය කෝපේ තියෙන ස්වභාවය. තමන් වචන පිට කරනවා දන්නේ නැහැ. අවසානයේ දෙන්න අපිට කතා කරපු නිසා මේ සමගි කරලා ඉතින් මේ ඒ ප්‍රශ්නේ විසඳුණා. නමුත් බලන්න ඔය වගේ ප්‍රශ්න ගොඩකට හේතුව අර ආවේගශීලී බව කිපෙන එක. කේන්තියෙන් කටයුතු කරන්න එපා කියන එක. ඒ නිසා රජුරුව නිතර ලැබූ අවවාදය කියලා තියෙනවා. රජුරුවනි කේන්ති ගැනීමේ අවාසි ගොඩක් තියෙනවා. එහෙම කියන්නේ ඇයි? රජුරුවනි රජවරුන්ගේ වචන කියලා කියන්නේ හරියට භයානක ආයුධ වගේ මහා බල සම්පන්නයි. රජෙක් කෝපයට පත් වෙලා කටින් වචනයක් පිට කළොත් බොහෝ ජනයා වෙනසෙන්න ඉඩ තියෙනවා. රජෙකුගේ තීරණ රජෙකුගේ වචන කියලා කියන්නේ දැන් අදට උනත් පාලනය කරන පාලකයාගේ වචනය කියලා කියන්නේ මහා ප්‍රබල එකක් නේද? දැන් ওই ලෝකේ බලන්න ලෝක බලවතුන් ලෝකේ මහා යුද්ධමය හැකියාව තියෙන රටවල වල පාලකයෝ එකපාර තීරණ ගන්නවා. ඒ පාලකයාගේ වචනට කටයුතු සිද්ධ වෙනවා. මහා ජනකාය විනාශ වෙන්නේ නැද්ද? එක්කෙනෙකුගේ තීරණයක් නිසා. ඒ නිසා රටක පාලකයෙක් වුණාම කොච්චර හිතන්න ඕනද කියන එක බෝධිසත්වයෝ නිතර කියපු එකක්. ඉතින් මේ අනුශාසනාව අහන රජුරුව ගොඩාක් පැහැදුනා. නිතර බෝධිසත්වයන් වහන්සේගෙන් ඔය ගාථාවම නේද ඇහෙන්නේ කියලා රජුරුව දවසක් කල්පනා කළා. තාපසින් වහන්සේ නිතර ඔය කියන කාරණාවට මම සම්පූර්ණයෙන්ම එකඟයි. මම බොහොම සතුටු වුණා ඔබ වහන්සේ මට නිතර කරන ඔය අනුශාසනාවට. මොකක්ද ගමක වේවා වනයේක වේවා ඉන්නේ කොතනක වේවා එකම එක අනුශාසනාවයි ඔබතුමාට තියෙන්නේ. ඒ තමයි කිපෙන්න එපා කියන එකට මම හරි සතුටුයි. මම තමුන්වහන්සේට සුවසේ ජීවත් වෙන්න කහවණු ලක්ෂයක ආදායම ඇති ගම්මානයක් පූජා කරනවා කිව්වා. එතකොට මේ මහා බෝධිසත්ව තාපසින් වහන්සේ කියනවා අනේ රජතුමනි මට මිල මුදල් වලින් ප්‍රයෝජන නැහැ. මං ඉතින් තාපසෙක් නොවේ. මං ඕන ඔහේ මගේ පාඩුවේම ඉන්නම් කියලා අර ගම්වරේ ප්‍රතික්ෂේප කළා. ඉතින් එතකොට රජුරුව මේ බෝධිසත්වයෝ ගැන තවත් තද බල පහන්සිතක් ඇතුව කොහොම හරි බෝධිසත්වයන් වහන්සේට උපරිමයෙන් උපස්ථාන කර ඕන කාලේ ගත වුණා. දවසක් මහා බෝධිසත්වයෝ කල්පනා කළා රජුරුවන්ට නොදන්වාම මේ රාජ උද්‍යානයෙන් දැන් යලි පිටත් වෙලා හිමාලයට යන්න ඕන කියලා. මොකද රජුරුවන්ගෙන් ඇහුවා කියලා රජුරුව අවසරයක් දෙන්නේ නැති නිසා. ඉතින් උයම් පල්ලාට සිහිපත් කළා. දරුව මට දැන් හිතෙන්නේ මෙහි හිටියා ඇති කියලා. දැන් මට මෙහි අපහසුයි. දැන් මම මෙහෙට ඇවිල්ලා 12 අවුරුද්දකුත් ගත වුණා නෝ. එතකොට මේ බරණැසට ඇවිල්ලා කොච්චර කල් ගියාද? අවුරුදු 12ක්. 12 අවුරුද්දකුත් ගත වුණා නෝ. මං ටිකක් ඈතට ජනපද චාරිකාවේ ගිහිල්ලා වෙන දේශයකට වැඩම කරලා ඉන්නම්. රජුරුවන්ට මම මේක කියන්න යන්නේ නෑ. යම් කලෙක පුතේ රජුරුව නුඹෙන් ඇසුවොත් තාපසින් වහන්සේ ගියා ආයේ පස්සේ එන්නම් කිව්වා කියලා කියන්න කිව්වා. ඔහොම කියලා මහා බෝධිසත්වය පිටත් වුණා. ගංගානම් ගඟෙන් එතරට යන්න හිතාගෙන තොටුපළට ආවා. ওই තොටුපළේ හිටියා අවාරිය පිතා කියන නමින් එක තොටියෙක්. මේ තොටියා හරි ඉක්මනට ආවේගයට පත් වෙන ඉක්මනට කිපෙන සැඩ පරුස ඒ සැඩ පරුස භාවයෙන් මේ මුල් කරගෙන හිත උදුම්ම ගත්ත. දැන් ඇතැම්මු කේන්ති ගන්නවනේ. කේන්තිය සාමාන්‍යයෙන් මේ සිතක තියෙන අපේ ජීවිතයට අයහපත පිණිස පවතින වෙහෙස පිණිස පවතින එකක් නේ. ඇතැමෙක් ඉන්නවා කේන්තිය කියන එකෙන් සතුටු වෙන. පින්වතුන්ලා අහලත් ඇති ඇතැම් මිනිස්සු කියනවා මම නම් ඔය එහෙම මේ මගේ නෑනේ ඔය
බල බලා ඉඳිලි මං කියන්න තියෙන දේ කියනවා ගහන්න උනොත් මං ගහනවා මගේ හැටි හිමයි. ඒ කේන්තිය සාධාරණීකරණය කරනවා. කේන්තිය සාධාරණීකරණය කරලා මේ තමන් ලේසියෙන් දමනය කරන්න පුළුවන් කෙනෙක් නොවෙයි කියන එකෙන් සතුටු වෙන අන්න ඒ જાති චරිතවලට කියනවා අඥාන කියලා. සැඩපරුසයි අඥානයි. ආන්නේ සැඩපරුස අඥානීක් තමයි මේ අවාරිය පිතා. මොහුට ඔය ගංගානම් ගඟෙන් ඈතර වෙද්දී නොයෙක් අරුබුදකාරී තත්ත්ව ගොඩාක් ගොඩ නැගිලා තියෙනවා. මොහුගේ තිබිලා තියෙනවා පුරුද්දක් ගංගාවෙන් එගොඩ වෙන්න කවුරු හරි ආවොත් එහෙම ඉස්සෙල්ලාම ගඟින් එගොඩ කරවනවා. පස්සේ තමයි ගාස්තු ඉල්ලන්නේ. ගඟින් ඈතර වෙන්න කලින් ගාස්තුව මෙච්චරයි කියලා ගාස්තුව ගැන වචනයක් කියන්නේ නැහැ. ගඟෙන් ඈතරට ගියාට පස්සේ තමයි ගාස්තු ඉල්ලන්නේ. එතකොට ඉතින් සමහර මිනිස්සු මේ එච්චර ගාණක් දෙන්න බෑ කියලා දැන් මෙහෙම ප්‍රශ්න හටගෙන ඉතින් රණ්ඩු ගිහිල්ලා අසභ්‍ය වචන වලින් බැනගෙන ගහගෙන වගේ මහා අරුබුද හදාගත්ත කෙනෙක්. ඉතින් මේ බෝධිසත්වයෝ මේ අවාරිය පිතා කියන ගංගානම් ගඟේ හිටපු තොටියා ළඟට තමයි ඈතර වෙන්න හිතාගෙන ආවේ. මේ ගැන ජාතක කතාව විස්තර කරනකොට භාග්‍යතුන් වහන්සේ එක ගාථාවකිමුත් වදාලා. ගංගා නදියේ තොටුපොළේ අවාරිය පිතා නමින් තොටියෙක් වුණා. ගඟෙන් එඩොග්ගඩ කළාට පස්සෙයි ඔහු ජනයාගෙන් ගාස්තු ඉල්ලන්නේ. එනිසා බොහෝ කෝලාහල ඇති වුණා. ඔහුට ලැබෙන ආදායම නැති වුණා. දැන් එතන මිනිස්සු ඉන්නවා ඒ මිනිස්සු ගඟෙන් එතර ගියාට පස්සේ ඉල්ලන ගාන දෙන්නේ දැන් බැනලා යනවා. මේ අවාරිය පිතා රණ්ඩුවට ආව මනුස්සයට ගහලා යනවා. එතකොට මේ මනුස්සයට ආදායමුත් නැතිලා තියෙනවා. ඉතින් බෝධිසත්වෝ ওই තොටිය ළඟට ගිහිල්ලා මෙහෙම කිව්වා. පින්වත ඔහෙට පුළුවන් ද මාව ඒගොඩ ඇරලවන්න? හරි ශ්‍රමණය මං ඔහෙව ඒගොඩ ගෙනියන්න. ඔහෙව ඒගොඩ ගෙනියනවාට මට ගාස්තුවක් ලැබෙනවද කියලා ඇහුවා. එතකොට මහා බෝධිසත්වයෝ මේ අවාරිය පිතාට පැහැදිලි කරලා කිව්වා පින්වත මං තාපසයෙක්. මං තාපසයෙක් නිසා මට පුළුවනි ඔබට භෝග සම්පත්වල දියුණුව පිණිසත් යහපතේ දියුණුව පිණිසත් ඔබට යමක් දෙන්න. ආන් ඒ දේ ලැබේ කිව්වා. ඔබේ භෝග සම්පත්වල දියුණුවටයි ඔබේ යහපතේ දියුණුවටයි ඔබට යමක් ලැබෙයි. ඒක නම් දෙන්න පුළුවන් කිව්වා. එතකොට මේ පුද්ගලයා හිතුවා මේ කියන්නේ සල්ලි ගැන කියලා. සල්ලි ගැන කියලා හිතලා එහෙනම් තාපසයේ නගින්න කිව්වා. ඔන්න බෝධිසත්වයන්ව ගඟෙන් ඈතර කළා. දැන් ගඟෙන් ඈතර කළාට පස්සේනේ මෙයා මුදල සම්බන්ධයෙන් වචන කියන්නේ මෙයාගේ පුරුද්ද ඒකනේ. මෙයා කිව්වා මං ඔහෙව ඈතර කළා. දැන් මගේ ගාස්තුව ගෙවන්න කිව්වා. බෝධිසත්වයෝ කියනවා එහෙනම් පින්වත හොඳට අහගන්න. පින්වත් දරුව තොටිය මෙය හොඳ හැටි අසා ගන්න ඕනේ. ගඟෙන් ඈතර වෙන්න කලින් ජනයා සිතන්නේ ගාස්තු ගෙවලා යන්ටයි. ගඟෙන් ඈතර වුණාට පසු ඔවුන් සිතන්නේ කිසිවක් නොගෙවා යන්ටයි. එනිසා කෙනෙකු ගඟෙන් එගොඩ කරන්නට පෙර ගාස්තු ඉල්ලා ගන්නට ඕන. බෝධිසත්වයෝ කිව්වේ මොකද්ද? යම් කිසි කෙනෙක් ගඟෙන් ඈතර වෙන්න එනකොට එයා කැමති වෙන්නේ ගඟෙන් ඈතරට යන්ටයි. හැබැයි ගඟෙන් ඈතර වුණාට පස්සේ එයාගේ වැඩේ ඉවරයි. ඊට පස්සේ එයාට ගාස්තුව සම්බන්ධයෙන් එයාගේ උවත එකයි නැතත් එකයි නේ. මොකද එයා යහා පැත්තේ. ඒ නිසා ওই කාරණේ හොඳට තේරුම් අරගෙන ගඟෙන් ඈතර වෙන්න කලින්ම එහෙදිම සල්ලි ඉල්ල ගන්න කිව්වා. මෙන්න මෙච්චරක් මං අය කරනවා කියලා. බෝධිසත්වයෝ ඕන ওই විදිහට මේ තොටියාට ගාථාව කිව්වා. දැන් මේ ගාථාවෙන් මොකද්ද කියවෙන්නේ? භෝග සම්පත්වල දියුණුව. මොහුගේ ධන සම්පත්වල දියුණුව ගැන මේ අවවාදේ කළා. එතකොට මේ පුද්ගලයා දැන් බලාගෙන ඉන්නවා අත දික් කරගෙන මෙහෙම. දැන් මේ අවවාදේ ඔන්න ලැබුණා. මොහු හිතුවා අවවාදෙන් පස්සේ එහෙනම් සල්ලි ටික දෙයි. ඊට පස්සේ ඔහු මේ බෝධිසත්වයෝ ඔහුට මෙහෙම කියනවා. "ඕම් පුත්‍රයා භෝග සම්පත්වල දියුණුවට උපකාරී වෙන කාරණේ මම ඔහෙට කිව්වා.
දැන් මං කියන්නේ ඔහෙට යහපත උදා කරගන්න හැටි. ඒකත් අහගන්න කිව්වා. ගමක වේවා වනයේක වේවා බෑවුමක හෝ කඳු මුදුනක වේවා ඒ හැම තැනදීම මං කරන්නේ මේ අනුශාසනාවයි. ඒ නිසා තොටිය කිපෙන්න එපා කිසි දෙයකට කිව්වා. දැන් මේ අවවාදෙ මතක ඇති ඔබට. රජ්ජුරුවන්ටත් කියපු අවවාදෙ මේ. රජ්ජුරුවන්ට මේ අවවාදේ කිව්වහම රජුරු කොයි වගේ ප්‍රතිචාරයක්ද දැක්වේ? ගොඩාක් සතුටු වුණා. ලක්ෂයක බදු ආදායමක් කහවණු ලක්ෂයක බදු ආදායමක් ලැබෙන ගම්වරයක් ප්‍රදානය කළා. මේ අවවාදේ නිසා. එච්චර වටිනා අවවාදයක් තමයි දැන් මේ තොටියට දුන්නේ. තොටියට දීලා කිව්වා ඕන් දරුවෝ ඒ ගාථාවෙන් ඔයාට කිව්වේ යහපතත් ධර්මයක් දියුණු කර ගැනීම ගැන. ඔන්න ඔයාට මගින් ලැබෙන්න ඕන දේ ලැබුණා කිව්වා. එතකොට තොටියට හොඳටම කේන්ති ගියා. බොහොම නපුරු බසින් තාපසින් වහන්සේට කියනවා ඉම්බල ශ්‍රමණය මට ඔහෙගේ වචන වලින් වැඩක් නැහැ. මට ඔහි ඔරුවේ ගාස්තුව දෙන්න කිව්වා. ඔහෙ මේ ගාස්තුව කියලා හිතාගෙනද ඔය අවවාද කරන්න කියලා කිව්වා. එතකොට බෝධිසත්වෝ කිව්වා එසේ වෙන්නත. තොටිය කියනවා නෑ මට ඔව්වගේ වැඩක් නැහැ. මට ඕනේ ඔරු ගාස්තුව. තාපසින් වහන්සේ කියනවා පින්වත මං ඊතර වෙන්න පෙරම ඔබට කිව්වා නොවේ මං තාපසෙක්. මට පුළුවනි නුඹට භෝග සම්පත් වල දියුණු උදෙසාත් යහපතේ දියුණු උදෙසාත් යමක් දෙන්න කියලා මං කිව්වනේ. ඉතින් ඔය වටිනා අවවාද අනුශාසනා හැර මං ළඟ වෙන මොනවද දෙන්න තියෙන්නේ? එතකොට මේ තොටියක් කිපුණා ආවේගයටපත් වුණා. මේ කවුද කින්ද මන්ද මුකුත් බැලුවේ බෝධිසත්ව ඍෂීන් වහන්සේව තාපසින් වහන්සේව පෙරලා ගත්තා. මොකටද මිනිහෝ මේ ගාස්තුවක් ගෙවන්න නැත්තම් මගේ ඔරුවට ගොඩ වුණේ කියලා බෝධිසත්වයන්ව පෙරලාගෙන දැන් මේ ගහන්න සූදානම. බෝධිසත්වයන්ව පෙරලා බිම දාලා අනේ මේ මුහුණට පහරවල් කීපයක්ම ගහගෙන ගියා. බුදුරජාණන් වහන්සේ ජාතක කතාව විස්තර කරද්දී කියනවා මෙහෙම කාරණාවක්. බලන්න පින්වත් මහණෙනි වෙනස. තාපසයෝ යම් අවවාදයක් රජුරවන්ට කරලා කහවණු ලක්ෂයක ආදායමක් ඇතිව ගම්වරයක් තෑගි ලැබුවාද අන්ධ බාල අසත්පුරුෂ තොටියෙකුට ඒ අවවාදයම කරලා ඔහුගෙන් මූණ පොඩි වෙන්න ගුටි කෑවනේ කිව්වා. බලන්න එකම වටිනා දේ වුණත් ඒ වටිනා දේ අඳුන්න මනුස්සයට දෙන්න බෑ. වටිනා දේ අඳුනන කෙනා තමයි ඒකෙන් ඵල ප්‍රයෝජනයක් ගන්න නේ. මණිකක් හම්බුනොත් එහෙම මේක මණිකක් කියලා දන්න කෙනා නේද? ඒකට ගෞරවය දක්වන්නේ. අන්ධයෙක්ගේ කකුලේ හැප්පෙනවා මණිකක්. අන්ධයෙක්ගේ කකුලේ මණිකක් හැප්පුණොත් එහෙම ඒ අන්ධයා තමයි මේ ගලට බැනවෙනයයි මේ මොන මිනිස්සුද මේ පාරමැද්දේ ගල් දාලා කියලා. ඔන්න දොස් කියයි මොකද මිනිස්සයා දන්නේ නැහැ මේ මණිකක් කියලා. ඒ වගේ වටිනාකම දන්නේ නැති කෙනා අවසානයේ මොකද කළේ? රාජවරු ලක්ෂයක් ආදායම හැතුව ගම්වර පුදපු එකම අවවාදේ අර තොටියා මේ බෝධිසත්වයන් වහන්සේට ගුටි බැට දෙන්න තරම් හේතු වුණා. ඒ නිසා මහණෙනි අවවාදයක් කරන්න ඕන එයට සුදුසු ගුණයක් ඇති ජනයාට විතරයි. මේක නම් හොඳ පාඩමක් ජීවිතේට. ඇතැම් වූ අපිත් එක්ක හරියට කතා බහ කරන්න එනවා එක එක්කෙනාව ධර්මයට ගන්නට කියලා. අහවලා ධර්මයට ගන්නේ කොහොමද? අහවලා ධර්මයට ගන්නේ කොහොමද? මම යාවත් ධර්මයට ගන්න ආසයි මම යාවත් ධර්මයට ගන්න ආසයි කියලා. ඒ හිම මේ අපි ආස කරපු පමණින් මිනිසුන්ව ධර්මයට ගන්න බෑ. ධර්මයට ගැනීම පිණිස ඒ මනුස්සයා ගාව තියෙන්න ඕන ඒකට හැකියාව. හැකියාව තියෙන කෙනාට තමයි අය අවවාදේ කරාට පස්සේ ඒක ස්පර්ශ වෙන්නේ. ඒක ස්පර්ශ නොවන කෙනෙක් කොහොම দমনය කරලා ගන්නද? ගුණධර්ම නැති ජනයාට මහණෙනි අවවාද වලින් වැඩක් නැහැ. අන්න එහෙමයි භාග්‍යවතුන් වහන්සේ වදාළේ. තමන්ව දියුණු කරගන්න කැමැත්තක් නැති කෙනාට අවවාද වලින් වැඩක් නැහැ කිව්වා. භාග්‍යවතුන් වහන්සේ වදාළ මෙන්න මේ ලස්සන ගාථාව.
යම් අනුශාසනයක් රජතුමාට කළේද ඒ තවුසා. එයින් ලැබුණේ ඔහු හට රජුගෙන් ආදායම් ලැබෙන ගම්වරයක්. ඒ අනුශාසනාවමයි ඒ තවුසා තොටියාටත් කළේ. එනිසා ඒ තොටියා තවුසාගේ මුහුණට පහර දුන්නා. ඔය වෙලාවේ තොටියාගේ ගර්භණී බිරිඳ දැන් මේ රණ්ඩුව යන වෙලාවේ තොටියාගේ ගර්භණී බිරිඳ දවල්ට බත් අරගෙන එන වෙලාව. ඇයි මේ තාපසින් වහන්සේව හොඳට අඳුනනවා. කලිනුත් දැකලා තියෙනවා. ඈ එකපාර දැක්ක මේ තමන්ගේ ස්වාමි පුරුෂයා මේ ගුණවන්ත තාපසින් වහන්සේව බිම පෙරලගෙන දැන් මේ මූණෙන් ලේන ගානට ගහලා. ඈ ඒ වෙනකොට ගර්භණී අවස්ථාවේ හිටියේ. ඇයට දරුවෙක් හම්බ වෙන්න කුස මෝරලා තිබුණා. ඈ බත් එකත් ඔසවාගෙන ඉක්මනින් පාය තියලා දුවගෙන ආවා. අනේ ස්වාමී මොනාද ඔයා මේ කරන්නේ? ඔය තාපසින් වහන්සේට ඔහොම ගහන්න එපා. ඔය තාපසින් වහන්සේ අපේ රජුරුවන්ගේ කුළුපග තවුසා නොවේ. අපේ රජුරුව බොහෝසේ පැහැදිලා ඉන්න කෙනෙක් නොවේ ඔය කියලා බිරිඳ මේ රණ්ඩුව බේරන්න ඉස්සරහට ආවා. එතකොටම මේ ආවේගශීලී අවාරිය පිතා නැමැති දුෂ්ට තොටියා බිරිඳට කිපුණා. තී කවුද මට කියාගෙන එන්න මේකා මේ තක්කඩි තාපසේ කියලා තමන්ගේ බිරිඳට වැටෙන්න පාරක් ගැහුවා. ඒක බිරිඳට මේ පයින් පාරක් ගැහුවේ කුසට. බලන්න බින්වතුනි මේ කේන්ති ගැනීම, කෝපවීම, ආවේගය කියන එකේ කොච්චර භයානක භාවයක් තියෙනවද කියලා දැන් මේ ජාතක පුවත් තුළ තියෙන සිදුවීම් වලට සමාන සිදුවීම් අපිට කොච්චර මේ සමාජයේ අහන්න ලැබෙනවද? තමන්ගේ බිරිඳ කියලා බලන්නේ නැතුව, බිරිඳ ගර්භණී කියලා බලන්නේ නැතුව අර කේන්ති හිතෙන් මේ මනුස්සයා නැගිට ගමන් ගැහුවා බිරිඳට පයින් එක. වැදුනේ හරියටම කුස මැද. ඒක කොච්චර ප්‍රබල පහරක්ද කියලා කියන්නේ. කුසේ හිටපු දරු පැටියා බිරිඳගේ යෝනි මාර්ගයෙන් එළියට වැටුණා. දරුවාත් එතන, බිරිඳත් එතනම මැරුණා. බිරිඳගේ අධික රුධිර වහනේ මේ ඇති වෙලා බිරිඳ මිය පරලෝ ගියා. දරු පැටියා හැම මෝරපු නැති දරුවා ඇදගෙන වැටිලා දරුවා මිය ගියා. බිරිඳගේ අතේ තිබුණු බත් මුට්ටිය එහෙම බිම වැටලා බත් මුට්ටිය විසිරලා ගියා. මිනිස්සු වට වුණා ඔය සිද්ධිය ඔක්කොම දකින්නකොට. දැන් අර තාපසින් වහන්සේට ගහනකොට මිනිස්සු දුරින් ටික ටික ලඟ වෙනවා. දැන් බිරිඳට පාර ගහනකොට මිනිස්සු හොඳටම ලඟ වුණා. මේකා මේ මිනි මරුවෙක් නොවෑ කියලා මිනිස්සු ටික වට කරගෙන මේ තොටියාට හොඳටම තඩි බාලා තොටියාගේ දෑත් පිටුපසට බැඳලා රජුරුව ළඟට අරගෙන ගියා. මහා රජුරුව හරි දුකටපත් වුණා තමන්ගේ තාපසින් වහන්සේට. තමන් ගරු කරපු උත්තමයාට මේ පුද්ගලයා පහර දීලා. මහා රජුරුවන්ට මේ නඩුව විසඳනකොට ලොකු වේදනාවක් ඇති වුණේ. රජුරුව දැඩි දඬුවම් නියම කළා. ඉතින් භාග්‍යතුන් වහන්සේ මේ ජාතක පුවත වදාරලා අපිට වටින කියන ගාථාවක් අවසාන අනුශාසනාව විදිහට සිදු කළා. තමන්ට ගෙනාපු මේ බත් මුට්ටියේ මැටි බඳුනත් වෙනසුණා. සිය බිරිඳත් මරලා දැම්මා. බිරිඳගේ කුසහුන් දරුවාත් බිම වැටි මලා. ඔහුගේ හැම දෙයක්ම නැති වුණා. අසත්පුරුෂයාට උතුම් අවදන් වල කිසිම පළක් නැත්තේ රන් රිදී මැණික් පිරුණු බිමක් පාගා යන සතෙක් වගේ. බලන්න අසත්පුරුෂයා ගැන කියපු දේ. අසත්පුරුෂයාට උතුම් අවවාද කොච්චර දුන්නත් ඒ වගේම පළක් නැහැ. හරියට රන් රිදී මැණික් පිරිච්චි භූමියක එව්ව පාගගෙන යන සතෙක් වගේ. සතාට ඵල ප්‍රයෝජන නැහැ. ඒ තිරිසන ඒව මොකුත් දන්නේ නැහනේ. දැන් තිරිසන් සත්තු ඉන්නවා. දැන් ওই හිමාලය එහෙම තියෙනවා කියනවනේ පින්වතුනේ. මාණික්කමේ ගුහා, ඊළඟට රන් ගුහා, රිදී ගුහා ඔය වගේ තියෙනවා. ඊළඟට හිමාල පර්වතය ගත්තොත් අපි මේ සාමාන්‍ය මිනිසයාට යන්න බැරි බොහොම ලස්සන සුන්දර තැන්, වටිනා පාෂාණ ಜಾති තියෙන තැන් එහෙම ওই හිමාලේ තියෙනවා. ওই හිමාල මේ වනපියසේ සත්තු නැද්ද කොච්චරවත්? සත්තු මේ මැණික් ගොඩේම ඉන්නවා.
සත්තුවේ මැණික් ගොඩේම සමහරට පහරනවා. සත්තුන්ට කිසි වටිනාකමක් නැහැ. ඒ වගේ කියන අසත්පුරුෂයාට කරන අවවාදේ උතුම් අවවාදේ පවා අසත්පුරුෂයා කිසිම ඵල ප්‍රයෝජනයකට අරගන්නේ. හරියට මැණික් පිරිච්චි භූමියක් පාගගෙන යන සතෙක් වගේ අසත්පුරුෂයා. භාග්‍යතුන් වහන්සේ ඕන ඔය විදිහට මේ උතුම් ජාතක පුවත දේශනා කරලා ජාතක කතාව වදාළා අවසන් වෙනකොට භික්ෂුන්ගේ නීවරණ පහ වෙලා තිබුණා. භික්ෂුන් හරිය ප්‍රබෝධයටපත් වෙලා හිටුණා. එතකොට මේ භික්ෂුන් වහන්සේලාට භාග්‍යතුන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කළා. මහණෙනි සංසාර ගමන කියලා කියන්නේ මෙහෙම එකක්. ඔය මේ වර්තමානයේ ඉන්න තොටිය අතීත ජීවිතෙත් ඔය වගේ අභාග්‍ය සම්පන්න භාවයකට පත් වුණා. මහණෙනි මෙහෙම දීර්ඝ සසරයි. යලි යලිත් එකම වරදේ පටලවෙන භයංකාර සසරක්. මේ සසරේ දුකම උරුම කරගෙන යන්නේ. මේ දුක උරුම කරගෙන යන සංසාර වැඩපිළිවෙල හැදුනේ මහණෙනි තණ්හාව නිසා. කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන තෘෂ්ණාවෙන් සසර හැදෙනවා. දුක හැදෙනවා. මහණෙනි තෘෂ්ණාව නසන්ට තෘෂ්ණාව නසපු තැන නිවනේ සැප තියෙනවා. තෘෂ්ණාව නසන්ට නම් මහණෙනි ඔබලාට අනුගමනය කරන්න තියෙන්නේ එකම එක වැඩපිළිවෙලක්. ඒ තමයි ආර්ය ශ්‍රාංගික මාර්ගය. ඒ උතුම් වැඩපිළිවෙලේ යෙදෙන්ට කියලා බුදුරජාන් වහන්සේ චතුරාර්ය සත්‍ය ධර්මයේ දේශනා කරනකොට එහි වැඩ හිටපු භික්ෂුන් වහන්සේලා ධර්ම අවබෝධ කළා. විශේෂයෙන් මේ වර්තමානයේ අචිරවතී නදියේදී තොටියාගේ ගැහැටේටපත් වෙච්ච අර භික්ෂුව ආන්නේ භික්ෂුන් වහන්සේ සෝතාපන්න ඵලය සාක්ෂාත් කළා. බුදුරජාන් වහන්සේ වදාලා එදා තොටියාවේ හිටපු පුද්ගලයාම තමයි තාමත් ඔය තොටියා වෙලා වාසය කරන්නේ. දැන් ඔය අචිරවතී නදියේ හිටපු තොටියා නිසා භික්ෂුන් වහන්සේලාට මේ ලස්සන ජාතක කතාව අහලා ධර්ම අවබෝධ කරගන්නත් වාසනාව ලැබුණා. දැන් අද වුණත් අපිට මේ ජාතක කතාව අහලා හිත පහදව ගන්න ලැබුණා. නමුත් ඒ තොටියට මේ මනුස්සයර මොකුත් නැහැ. ඒ මනුස්සයා ඒ ජීවිතේ දුෂ්ටකම් කර කර ඉඳලා මිය පරලෝ ගිහිලා තාම සසරේ කොහේ හරි ඇති. සසරේ විඳෝ ඇති. මොකද මේ දුෂ්ටකම් කර කර ඉන්න කෙනෙකුට සැපදායි ජීවිතයක් ලැබෙන්නේ නැහැ නේ. විඳවා ඇති. ඒකයි මේකේ තියෙන භයානකකම. එදා රජුරුව වෙලා හිටියේ අපේ ආනන්ද තෙරුන් වහන්සේ. තාපසයාව හිටියේ මහා බෝධිසත්වයෝ කියලා බුදුරජාන් වහන්සේ අනුසන්දී ගලපා මේ අවාරිය ජාතකය අවසන් කොට වදාලා. ඉතින් පින්වතුනි මේ ජාතක කතාවෙන් බොහෝ දේ ඉගෙන ගන්න ලැබෙන්නේ නැති පින්වතුන්ලාට තමන්ගේ ජීවිතේ හදාගත යුතු දුර්වලතා. විශේෂයෙන් ආවේගය කියන එක හදන්න ඕන. කෝපයෙන් කටයුතු කිරීම කියන එක ජීවිතේ තියෙනවා නම් ඒක හදන්න ඕන. හොඳ ඉවසිලිවන්තව ජීවිතේ ගත කිරීම, දයානුකම්පාව, කරුණු විමසා දැනගෙන කටයුතු කිරීම මේවා තමයි අපිට ප්‍රයෝජන පිණිස පවතින්නේ. ඉතින් ඒ නිසා අපි හැම දෙනාට තිලෝගුරු භාග්‍යවත් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රී සම්බුද්ධ ශාසනය මුණ ගැහිච්චි මේ දුර්ලභ මනුස්ස ජීවිතේ බුදුරජුන්ගේ ධර්මයෙන් අපේ ජීවිතයට පිහිට පිළිසරණ රැකවරණ සලසා ගැනීමේ පරම දුර්ලභ භාග්‍ය ලැබේවා. සාදු සාදු සාදු. රැස්කල උදාරතර පුණ්‍ය ධර්මයන් සියලු දෙවියෝ සතුටු සිත් උපදවාගෙන අනුමෝදන් වෙත්වා. පින් අනුමෝදන් වන දෙවිවරු දිව්‍ය සැපයනුත් දිව්‍ය ආශ්චර්යනුත් වැඩිත්වා. දෙවියන්ගේ නිරන්තර රැකවරණ අප හැම දිනාටම දෙවියෝ නොවඩුව සලසත්වා. දෙවියෝද සංසාර දුකින් අත මිදේවා. සාදු සාදු සාදු. රැස් කරගන්නට යෙදුණු උදාරතර පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම පරම පූජනීය පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අනුමෝදන් වෙත්වා. ගුරු දේවයන් වහන්සේ නිදුක්ව නිරෝගව දීර්ඝායුෂ සම්පන්නියම ලබත්වා. ගෞතම සාසනය තුලම උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මය පරිපූර්ණ වශයෙන්ම අවබෝධ කර ගනිත්වා. සාදු සාදු සාදු. රැස්කර මේ උතුම් පුණ්‍ය ධර්මය අද දවසේ මේ ධර්ම දානයේ ප්‍රධාන අරමුණ ලෙස සඳහන් කොට ඇති පරිදි නොම්බර 124න් 1-2 දෙල්ගහවත්ත පාර හෝකන්දර දකුණ හෝකන්දර යන ලිපිනේ පදිංචි
පෙබරවාරි මාසි 24 වන දිනට 68 වෙනි ජන්මදිනයේ යෙදුනා වූ පින්වත් පුෂ්පලතා පෙරේරා මහත්මියට මේ සියලු පුණ්‍ය ධර්මය අනුමෝදන් වෙත්වා. පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත ආශිර්වාදය, උතුම් බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදයේ පින් අනුමෝදන්ව සතුටු වෙන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසිලා කිසිම කරදරයකින් බාධාවකින් තොරව තමන්ගේ ජීවිතේ සැනසෙල්ලේ ගත කරන්නට ලැබේවා. නිදුක් නිරෝග සුවය සැලසේවා. දීර්ඝායුෂ සැලසේවා. තවදුරටත් කලන මිතුරු ඇසුරේ පින් කර ගන්නට ලැබේවා. ධර්මයේ හැසිරෙන්න ලැබේවා. ගෞතම සාසනය තුලම ධර්මාවබෝධ කරන්නට වාසනාව ලැබේවා කියලා අපි ආශිර්වාද කරනවා, සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වයස අවුරුදු 59ක් වන මේ වෙනකොට දැඩි ලෙස රෝගාතුරව ප්‍රතිකාර ලැබමින් සිටින පින්වත් තිලකසිරි පීරිස් සහෝදරයාට සියලුම පුණ්‍ය ධර්මයන්ගේ අනන්ත පුණ්‍ය ආශිර්වාදය, බුද්ධ රත්නේ, ධර්ම රත්නේ, සංඝ රත්නේ ආශිර්වාදය විශේෂයෙන් පින්පෙත් අනුමෝදනාවෙන් සතුටු වෙන ඉසක් දෙවිඳු ප්‍රධාන සියලුම දෙවි දේවතාවුන් වහන්සේලාගේ ආශිර්වාදයේ සැලසී ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව ශාන්තියම සැලසේවා කියලා අපි සෙත් ප්‍රාර්ථනා සිදු කරනවා. අද ධර්ම දානයන් සිදු කළ සුපින්නතුල්ලාගේ නමින් මිය පරලෝ යන්ට යෙදුනා වූ සියලු ඥාතීන් හට පින් අනුමෝදන්ව ඥාතීන්ගේ පරලෝ ජීවිතය ඒකාන්තයෙන් සැපයටපත් වෙත්වා. අනන්ත සසර පුරාවට අප නමින් මිය ගොස් පින් බලාපොරොත්තු වෙන ඥාතීන් මේ ධර්ම දානමය පිණින් සතුටුව ඥාතීන් ඉක්මන් භවයකදීම සසර දුකින් අත මිදේවා කියන ප්‍රාර්ථනාවෙන් පින් අනුමෝදනා සිදු කරන්න. රැස් කර ගන්නට යෙදුනා වූ මේ උදාරතර පුණ්‍ය ධර්මය ධර්ම දානය සිදු කරන පින්වතුන්ලාගේ මේ පුණ්‍ය ප්‍රාර්ථනාව පරිදි කොරෝනා වෛරසය හේතුවෙන් රෝගාතුර වී සිටින ලංකාවාසී ලෝකවාසී සියලු දෙනාට අනුමෝදන්ව ඒ සියලු දෙනාට ඊතා ඉක්මනින්ම නිදුක් නිරෝග සුව සැලසේවා කියන ප්‍රාර්ථනාව අද ධර්ම දානයන් සිදු කළේ පින්වත් ජේ.ඩී. පෙරේරා මහත්මයා, අනෝජ්, අංජන, හසිත් යන ඒ පුතුන් තිදෙනා, ලේලිවරුන් තිදෙනා සහ සහෝදර සහෝදරියන් සියලු දෙනා විසින්. ඉතින් ඒ සෑම සියලු දෙනාට මේ සියලුම පුණ්‍ය ධර්මයෝ එක ලෙසම අනුමෝදන් වෙලා සියලු දෙනාගේ ජීවිතවල කරන කියන රැකේ ආරක්ෂා ව්‍යාපාර ආදිය දියුණුවට සාර්ථකත්වයට පත්වෙත්වා. දූදරු මුණුපුරු මිනිපිරියන්ගේ අධ්‍යාපන කටයුතු ආදියත් ਸਰව ප්‍රකාරයෙන්ම සාර්ථක වෙත්වා. කරදර බාධා දුරු වෙලා නිදුක් නිරෝග සුව සම්පන්නියෙන් යුක්තව පින්වතුන් හැම දිනාට සැනසෙල්ලේම ජීවිත ගත කරන්නට අවකාශ සැලසේවා. ශ්‍රද්ධා මාසික ධර්ම දාන සමාජික පින්වතුන්ලා සියලු දෙනාටත්, ශ්‍රද්ධා කාර්ය මණ්ඩලයේ, ලක්විරු ගුවන්විදුලියේ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත්, ඒ වගේම සුපින්වත් ඔබ හැම දෙනාටත් කලන මිතුරු ඇසුරේ හොඳට පින් රැස් කරගෙන, ගුණ දහම් දියුණු කරගෙන උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න වාසනාව ලැබේවා. හැම දිනාටම තෙරුවන් සරණයි. නමෝ බුද්ධාය. මෙවැනි වටිනා ධර්ම දේශනා ශ්‍රවණය කිරීමට ශ්‍රද්ධා ඩේලි YouTube චැනලය සබ්ස්ක්‍රයිබ් කරන්න.